කරණි. කරණි. ඒ මාතෘකාවේ හැටි. ඒ වචනේ පාවිච්චි කරලා තියෙන්නේ කරණි කියලා. ඉතින් අපිට දැන් ඒ ගැන ඉගෙන ගන්නයි තියෙන්නේ. මේවා අපි උදාහරණත් එක්කම සාකච්ඡා කරමු. මූල 2 කමාවක් මූල 10 මූල 40 අමලියා ගන්න වැනි හරියටම අගය වැනි හරියටම අගය වරහන් ඇතුළේ දාගන්න මූලය කියලා. අපි හොයන්න යන්නේ මූලයනේ නේද? මූල 2 මූල 10 මූල 40 වැනි හරියටම අගය. ඒ හොයන්න යන අගයට අපි ප්‍රධාන වශයෙන් කියන්නේ මේවා මූලය කියලා. ප්‍රකාශ කළ නොහැකි සංඛ්‍යා ප්‍රකාශ කළ නොහැකි සංඛ්‍යා කරණි වේ. ඒතර කරණි කියලා කියන්නේ මූල 2 මූල 10 මූල 40. තව ඕන තරම් ගන්න පුළුවන්. හැබැයි මේකට එන්නේ නැහැ මේව. මොනවද මූල 1 එන්නේ නැහැ. මොකද මේකේ උත්තරේ දන්නවා. ඊළඟට මූල 4 එන්නේ නැහැ. එයත් දන්නවා. 2යි කියලා. මූල 100 එන්නේ නැහැ. හේතුව එයත් දන්නවා. 10යි කියලා. ඒතර මේවා කරණි නෙමෙයි. මේවා කරණි නෙමෙයි. හරියටම අගේ දන්න මේ වගේ ඒවා කරණි නෙමෙයි. අපි කලින් දවස් ඉගෙන ගත්තා මෙන්න මේවා අගය කවදාවත් අපිට හරියට හොයන්න බෑ. 10 ශ්‍රේණියේ පාඩමක් යටතේදී අපි ඉගෙන ගත්තා සන්නිකර්ෂණය කියලා ආසන්න අගයක් විතරයි හැම වෙලේම මේවට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒතර ආන්නේ වගේ වට කියන්නේ කරණි කියලා. ඒතර හොඳට මතක තියාගන්න මේවා කරණි නොවේ. මොකද වර්ගමූලය දන්නවා. අකිල කරණි. මේ අකිල කරණියක් කියන්නේ සමහර කරණි තියෙනවා බොහොම චුට්ටක් බොහොම පොඩ්ඩක්. ඒ කියන්නේ තරමක් දුරට සුළු කරන්න පුළුවන්. එතකොට ඒවට තමයි මේ අපි කියන්නේ අකිල කරණියක් කියලා. මම පෙන්නන්නම් ඒ කොහොමද කියලා. අපි පළවෙනි උදාහරණය ගමු. මූල 12 කියන එක. නැත්නම් මූල 8න් පටන් ගමුකෝ. ඔන්න බොහොම සරල කරණියක්. ඔබ දන්නවා මේකේ වර්ගමූලය කවුරුවත් දන්නේ නැහැ කියලා. මේකේ වර්ගමූලය කවුරුවත් දන්නේ නැහැ. ඔන්න මූල 8 කියලා තියෙනවා. එතකොට මම පෙන්නන්නම් මේක කොහොමද සුළු වෙන්නේ කියලා. දැන් ඉස්සෙල්ලම බලනවා දැන් 8 2කින් බෙදලා බලනවා. එතකොට එන්නේ 8 2කින් බෙදුවාම එන්නේ 8 සමාන 4 වරක් 2 කියලා නේ. එතකොට ඔබට පේනවද මේ 8 කියන්නේ 4 වරක් 2 නිසා 4 වැඩි කිරීම 2 8 නිසා මේ දෙකෙන් එකක වර්ගමූලය අපි දැනටමත් දන්නවා. දෙකේ දන්නේ නැති වුණාට 4 කියන සංඛ්‍යාවේ වර්ගමූලය අපි දන්නවා. එතකොට අපි දැන් මේ මූලයට ප්‍රකාශ කරන්න යන්නේ කොහොමද? මූලය දන්න සංඛ්‍යාවක සහ නොදන්න සංඛ්‍යාවක ගුණිතයක් විදිහට. ඒක හොයාගන්න හැටි තමයි මම මේ කිව්වේ. අපි ඉස්සෙල්ලාම 2කින් බෙදලා බලනවා. බෙදෙන්නේ නැත්නම් 3ෙන් බෙදලා එහෙම බෙදාගෙන යද්දි එකක් හරි ආවොත් මෙන්න මේ වගේ වර්ගමූල දන්න. ආන්න එතනින් අපි වැඩේ නවත්තනවා. ගැටලු කීපයක් හදද්දී ඔයාලට හොඳටම තේරෙයි. හරි? දැන් දැනට මෙහෙම හිතන්නකෝ. 8 2ට බෙදනවා. එතකොට 4 වරක් 2 මේක ලියනවා මෙන්න මේ මූල ලකුණ ASCII 4 වැඩි කිරීම 2 කියලා ලියනවා. මාත් එක්කම ලියා ගන්නකො. 8 2ට බෙදුවාම වෙන්නේ 4නේ. එතකොට 4 වරක් 2 තමයි 8 කියන්නේ. එතකොට 8 වෙනුවට ලියනවා 4 වරක් 2 කියලා. ඔන්න බලන්න මේ පළවෙනි එක අපි මේ සියලු පියවර එක කරමු. එතකොට මේ මූල ලකුණ කොටස් දෙකකට කඩා ගන්න අපිට පුළුවන්. අර ඔබට මතක ඇති ಗುಣ කිරීම වලදී අපි මෙහෙම කරා. ASCII වැඩි කරා ගිය සතියේ ඕන්න ඔහම
මේ මූල ලකුණම කොටස් දෙකකට කඩා ගන්න පුළුවන්. එතකොට දැන් ඔබට හොඳටම පැහැදිලි මෙන්න මෙයාගේ මූලය අපි දන්නවා. මූල 4 යගේ අපි දන්නවා. එතකොට ඒක 2යි මේ වැඩි කිරීම නැතුව ලිව්වොත් මේක ලියන්නේ 2යි මූල 2 කියලා. ඔන්න බලන්න සුළු වෙච්ච හැටි. එතකොට මූල 8 කියන එක 2යි මූල 2 දක්වා සුළු වුණා. ඔබට මේ ගැන සැකයක් තියෙනවා නම් කරන්න තියෙන්නේ මේ එළියේ තියෙන 2 කියන සංඛ්‍යාව ඇතුළට ගෙනියනවා. හැබැයි ඇතුළට යද්දි මොකද වෙන්නේ? වර්ග වෙනවා. එතකොට 2 වර්ගය ඇතුළට යන්නේ 4 වෙලා 4 වරක් 2 නැවත සැරයක් මේ විදිහට ගිහිල්ලා අපස්සට ගිහිල්ලා තිබිච්ච තැනටම එනවා. එහෙනම් මෙන්න මේ වගේ චුට්ටක් සුළු කරන්න පුළුවන්. මේක සුළු කරන්න කාටවත් බෑ. දැන් මූල 2, මූල 3, මූල 5, මූල 11, මූල 29 ඒ වගේ ඒවා සුළු කරන්න බෑ පොඩ්ඩක්වත්. හැබැයි සමහර ඒවා මේ වගේ චුට්ටක් සුළු කරන්න පුළුවන්. අන්නේ චුට්ටට දාලා තියෙනවා අකිල කරණි කිය. හරි. මේක සටහන් කරගන්නකො. ඔන්න මම තව එකක් දෙනවා. දෙවෙනි එක පුංචි උත්සාහයක් ගමු. මූල 12. මූල 12. දැන් මම කියවනේ ඉස්සෙල්ලම මේක කරන්න ඕනේ ඔබ දෙකෙන් බෙදලා බලන්න. දැන් 12 දෙකෙන් බෙදලා එන්නේ. එතකොට 6යි. එතකොට 6 වරක් 2නේ. නමුත් 6 මූලෙ දන්නෙත් නැහැ, 2 දන්නෙත් නැහැ, වැඩන්නේ. ඔන්න දෙකෙන් බෙදුවට වැඩන්නේ. නේ? මේක නෙන්නේ. දැන් 12 ලියන්න පුළුවන් දෙවරක් 6 කියලා. වැඩන්නේ. ඊළඟට 12 3ෙන් බෙදලා බලන්න. එතකොට එන්නේ 3 වරක් 4 කියලා. දැන් ඔබට මොකද හිතෙන්නේ? මේ කොහේ හරි තියනවද මූලය දන්න එක? තියෙනවා. එහෙනම් මෙන්න මෙයාගේ මූලය දන්නවා අපි. එහෙනම් මූල 12ත් ලියා ගන්නවා එක්ක 3 වරක් 4 කියලා නැත්නම් 4 වරක් 3 කියලා. ඉතින් මේකේ අර මේ පැටර්න් එකට යනවා නම් අපි ලියන්නේ 4 වැඩි කිරීම 3 කියලා. එතකොට මේකට ඔහොම මූල ලකුණ දිගටම වෙනවා. එහෙම නැත්නම් එකපාරෙන්ම මූල ලකුණු දෙක ওই විදිහට කඩලා දාගන්න පුළුවන්. එහෙමනේ අපි කම්මැලි ඉන්නේ. එතකොට ඔන්න 4 මූලේ දන්නවා 2යි කියලා. එතකොට මේකේ උත්තරේ එන්නේ 2යි මූල 3. හරි. දැන් මට කියන්නකෝ ඔයාලට මේ චුට්ටක් හරි තේරුණාද කියලා මේ අකිල කරණි කියන්නේ මොනවද කියලා? දැන් ඔයාලට කතා කරන්න පුළුවන් මයික් එක ඔන් කරලා පොඩ්ඩක් කියන්න. ඉන්නේ අපේ බොහොම පොඩි පිරිසක් නේද? ඔව් සර්. තිරුණි තේරිලා තියෙනවා. තව නම කියන්නකෝ ඇති. තේරුණා නම් නම කියන්නකෝ. ඒතකොට මම හිතනවා අනිත් අයට තේරිලා නැහැ කියලා. අපේ ලොකු පිරිසක් ඉන්නේ ටික එකතු වෙයි. ගණිත තේරලා. හරි. හරි අනිත් අය නදුනිට තේරුණාද? ඔව් සර්. ඔව් නේද? හරි. යාට තේරුණා කියලා. හරි. ජනිත්ගේ පණිවිඩය ආව ඈ. ජනිත් සිග්නල් මදි එකක් තියෙනවා. හරි පුතේ. හරි. ඔමික මොකද කියන්නේ? තේරුණා නේද? හරි. සඳසරණි හරි හොඳයි. හරි. එහෙනම් මේ උදාහරණ දෙකෙන් පස්සේ ලියා ගමු අපි මේ විදිහට තරමක් දුරට චුට්ටයි පුළුවන් ගොඩක් බෑ. අර නිකන් හිත හදාගන්න වගේ චූට්ටක් සුළු කිරීමක් කරන්න පුළුවන්. මේක මම කියවනේ පාඩම ආරම්භයේදීම ගිය සතියේ කිව්වා මොකද්ද? අතිශය වැදගත් පාඩමක්. සුළු කිරීමේ හැකියාව මාර විදිහට හැදෙන පාඩමක් මේක. නේද? රයිට්. එහෙනම් ලියා ගන්න. තරමක් දුරට සුළු කළ හැකි කරණි. තරමක් දුරට සුළු කළ හැකි කරණි. ඔන්න විතර ලියන්න තිබුණා අපිට ඉහත පරිදි කියලා නේ මේ වගේ. තරමක් දුරට සුළු කළ හැකි කරණි. උදාහරණ වලට ලියා ගන්න වරහන් ඇතුලේ වගේ මූල 8 මූල 12 වගේ නේ මූල 8 මූල 12 වරහන් ඇතුලේ උදාහරණ වලට ලියා ගන්න. අකිල කරණි ලෙස හැඳින්වීම. ඒවට අපි කියන්නේ අකිල කරණි කියලා. හරි. දැන් ඉතින් අපි බලමු ඔයාලට මේවා තේරුම් අරන්
ගැටලු හදන්න පුළුවන්ද කියලා මම දැන් තුන්වෙනි ගැටලුව දෙන්න යන්නේ. හැබැයි අර මං කියපු උපක්‍රම පාවිච්චි කරන්න. ඉස්සෙල්ලා දෙකෙන් බෙදලා බලන්න. දෙකෙන් බෙදීමත් එක්ක එනවනම් වැඩේ ගොඩ. එන්නේ නැත්නම් තුනෙන් බෙදලා බලනවා. එන්නේ නැත්නම් හතරිනුත් බෙදලා බලන්න. නමුත් හතරෙන් බෙදලා වැඩක් වෙන එකක් නෑ. ඔබට මත්දැකීම් මේ පහෙන් බෙදනවා නේද? ඊළඟට 6න් 7න් එහෙම බෙදලා උත්සාහයක් ගමු. අපි හතරෙන් බෙදලා වැඩක් නෑ. මොකද හතර එනවනම් අනිත් පැත්තට අහු වෙලානේ නේ. හරි. අපි බලමු තුන්වෙනි ගාන. මූල 20. දැන් ඔබට තියෙන්නේ මොකද්ද? අකිල කරණි බවට හැරවීම. මේක අපි ඊළඟ මාතෘකාව දාලා එක පටන් ගමු. දැන් මේ තනියම කරන්න ගැටලුවක් දුන්නු. හදලා ඉවරලා පටස් කියලා නම කියන්නේ. තිරුණි. තිරුණි ඉවරයි. බොහොම හොඳයි. ජනිත් ජනිත් ඉවරයි. හොඳයි. ඔමික ඉවරයි. හොඳයි. මේක අකිල කරණයක්. ඔබට තියෙන්නේ කරණයක් බවට හරවන්න. කරණයක් බවට හරවන්න තියෙන්නේ. අපේ චලනිදුව පහුවෙලා එකතු වුණා. කලබල වෙන්න එපා. අපි ඔයාලට කියලා දෙන්නම්. ඔයාලට කියලා දෙන්නම්. හරිම ලේසි. හරි. දැන් ගොඩක් අය ඉවරයි නේද? ඔන්න දැන් පස්සේ එකතු වෙච්ච අය සහ මේක තවමත් තේරෙන්නේ නැති අය බලා ගන්න. එතකොට මූල 20 අගේ හොයන්න පුළුවන් සමතෙක් නැහැ. එතකොට මූල 20ට කියන්නේ කරණියක් කියලා. කරණි කියන්නේ මූල 2, මූල 5, මූල 10, මූල 100 නැහැ. මූල 105 ඔය වගේ හරියටම මූලය කියන්න බැරි නේද? ඒ වගේ සංඛ්‍යාවලට තමයි කරණි කිව්වේ. එතකොට මේක අකිල කරණියක්. ඇයි? චුට්ටක් සුළු කරන්න පුළුවන්. දැන් මේක දෙකෙන් බෙදලා බලන්න. බලමු නිකන් ලියලා මෙහෙම බොරුවට මේක මකනවා. මම ලියනවා 2 වරක් 10 කියලා. වැඩක් නැහැනේ. දෙකේ මූලය දන්නෙත් නැහැ, 10 දන්නෙත් නැහැ. එහෙනම් ඒක හරියන්නේ නැහැ. ඔන්න බලන්නකො මේක හදන විදිය. 3 වරක් එන්නේ නැහැනේ. ඊළඟට 4 වරක් බලන්න. 4ෙන් බෙදෙනවා. එහෙනම් ඔන්න 4 වරක් ආවා. දැන් මොකද වෙන්නේ? 4 කෙලින්ම අපි මූල දන්න සංඛ්‍යාව. හරි. දැන් ඔක 5ෙන් බෙදුවත් එනවා. මම ඒකයි කිව්වේ අර ප්‍රථමක සංඛ්‍යාව ඕන තරම් මතක තියාගන්නත් පුළුවන් ඔයාලට කියලා. හරි පුතේ. හරි. දැන් එතකොට මොකද වෙන්නේ? දැන් මේ තනි මූල ලකුණ මේ දෙන්නට වෙන වෙනම දාගන්න පුළුවන්. මේ දෙක ගුණ කරොත් ඔබ දන්නවා මූල ලකුණ තනි එකක් වෙනවා. ඒතුළ 20 වෙනවා. මෙතනින් මෙතෙන්ට එනවා. දැන් මෙයාගේ මූලය 2යි. 4 මූලය 2යි. මෙයාගේ දන්නේ ඒ නිසා ඒක එහෙම්මම තියෙනවා. එහෙනම් උත්තරේ 2යි මූල 5යි. කාගේද හරි ගියේ? මට නම් ටික කියන්න පටපට ගාලා. ජනිත්ගේ හරි. තව ඔමිකගේ හරි. තිරුණි හරි. එච්චරයිද? හරි. කමන්නේ. අපි බලමු ඈ. රයිට්. එහෙනම් අපි දැන් මාතෘකාව ලියලම වැඩේට බහිමු. මේව ලියා ගන්න. පහත කරණි නෑ පහත අකිල කරණි. පහත අකිල කරණි. පහත අකිල කරණි කරණි බවට හරවන්න. කරණි. එතකොට ඔබට තියෙන්නේ අකිල කරණි හරවනවා අකිල නොවන කරණි බවට. දැන් කලේ අපි ඒක තමයි. දැන් අපි උදාහරණත් එක්කනේ කලේ. අකිල කරණි කියන්නේ අර දැන් හැදුවා වගේ චුට්ටක් සුළු කරන්න පුළුවන්. එතකොට අකිල කරණි හරවනවා කරණි බවට. ඔන්න දැන් පළවෙනි ගැටලුව.
මම දෙන්නම් මූල 32 right ඔන්න බලන්න හදන්න පොඩ්ඩක්වත් බය වෙන්න එපා මම කියවනේ බෙදන්න ඕනේ ක්‍රමේ මේක එහෙම තේරුම් නොගන්න ළමයි නිකන් හිතට එනේම දාන්න යනවා එතකොට බලමුකෝ වෙන දේ අපි බලමුකෝ අවසානයේ ඔන්න දැන් අවස්ථාව තියෙනවා ඔබ ඉස්සෙල්ලා කරන්න ඕනේ මූලේ දන්න සංඛ්‍යාවක සහ අනිත් එක එතකොට දන්නේ නැහැ වෙයි නැති වෙයි බොහෝ දුරට මූල දන්න සංඛ්‍යාවක ගුණිතයක් විදියට මේක හදාගන්න. හදාගෙන දන්න සංඛ්‍යාවේ මූලෙ ගන්නවා නොදන්න එක එහෙමම තියෙනවා. ඔන්න ඔච්චරයි තියෙන්නේ. හරි සර්. තිරුණි සර් හරි සර්. අනිත් ඉවරයි. දෙන්නෙක් හදලා ඉවරයි. බොහොම හොඳයි. ගාන දෙන්නවත් උන්නේ. තිරුණි සහ ජනි. බලමු අනිත් අය. වියන්දෝ ඉවරයි කියනවා නදුනි ඉවරයි බොහොම හොඳයි වැරදුනාට කමන්නේ උත්සාහ කරන්න ඕනේ ඔමික ඉවරයි සඳසාරණි මොකද කතා බහන්න නැත්තේ සිග්නල් මදිද හරි දැන් මට කියන්න ඔයාලට ආපු උත්තරේ මොකක්ද කියලා අපි බලමුකෝ අවසානයේ හදලා කියන්න බලන්න දෙකේ මූල 8 දෙකයි මූල 8 බලමු තව සර් දෙකේ මූල 8 හරි ඒක ඇහුණා තව අනිත් අය ගැන ඇහුවා මම අනිත් අයට ආපු උත්තරේ දෙකයි මූල 8 දෙකයි මූල 8 වෙනස් උත්තර තියෙද කාටවත් දෙකයි මූල 8 කියලා ගොඩක් අය කියනවා මම බලන්නේ තව වෙනස් උත්තර තියෙද කියලා නෑ වගේ නේද මම කියන්නම්කෝ උත්තරේ වැරදි ඒ වැරද්දට හේතුව තමයි ඔබ ඉස්සෙල්ලම හදපු ගැටලුව බලන්නකෝ මූල 8නේ ඔබ දන්නවා මූල 8 කියන එකත් තව සුළු වෙනවා නම් ඉතින් ඕක ආයේ ඔබ තියලා තියෙන අකිල කර්ණයක්මනේ ඔක වෙනවා බය වෙන්න එපා වැරදුනා ඊළඟ ඒවා වරදින්නේ නැහැ මම දන්නවා මම ඒකයි අර මුලදිම කිව්වේ බෙදීමේ ක්‍රමයක් දෙකයි මූල 2 නෙමෙයි පුතේ දෙකයි මූල 2 આવොත් වෙන්නේ 8නේ එතකොට දෙකයි මූල 2ක් නෙමෙයි හරි එහෙනම් අපි බලමු මොකක්ද කියලා මේක හරි ලේසි ඔන්න දැන් වෙච්ච දේ අමතක කරන්න හරියට බලන්න කොහොමද හදන්නේ මම කියවනේ මේ කියන දේවල් හරියට පිළිපැදුවොත් ඊළඟ ගාන අනිවාර්යෙන් පුළුවන් ඉස්සෙල්ලා දෙකෙන් බෙදනවා බෙදුවේ නෑනේ ඕගොල්ලෝ දෙකෙන් බෙදුවාම එන්නේ දෙවරක් 16 කියලා දැන් බලනවා මේ මම කියන පිළිවෙල හරියට පාවිච්චි කරන්න දෙකෙන් බෙදලා බලන්න 3න් 4න් 5න් 6න් ඒ විදිහට යන්න මොකද ඔව් මූලේ හොයන්න තියෙන සංඛ්‍යාව ලොකු වෙන තරමට අපේ වැඩේ ලේසි වෙනවා මූලේ හොයන්න තියෙන සංඛ්‍යාව විශාල වෙන තරමට වැඩේ පහසු වෙනවා හරි එතකොට දැන් බලන්න දෙකයි දෙවරක් 16 කියන එක හරියටම හරි මොකද මූල 16ගේ අපි දන්නවා එහෙනම් අපි මේක මාරු කරලා ලියමු හරියටම කොහොමද 16 වරක් 2 කියලා මම ඊට පස්සේ පෙන්නන්නම් ඔයාලා හදාපු අර කිව්වේ දෙකයි මූල 8 කියලා ඒකේ අඩුපාඩුවත් එක්ක හදන හැටි කියලා දෙන්නම් හරි දැන් හොඳට බලා ගන්න හරි මයික් මියුට් කරගන්න ඕනේ පුතේ අලුතින් එකතු වෙන අය විශේෂයෙන්ම ඔන්න 16 වරක් 2 කියලා එනවනේ එහෙනම් 16 වර්ගමූලය 2 වර්ගමූලය 16 වරක් 2 32යි කිසි ප්‍රශ්නයක් නැහැ ඔන්න 16 වර්ගමූලය 4යි එන උත්තරේ එන්නේ 4යි මූල 2 කියලා
දැන් මම පෙන්නන්නම් ඔයාලට තව හදන්න තිබිච්ච දේ. මේ ගාන ඔයාලා හැදුවේ මෙහෙමනේ. මූල 32 ලියලා ඕගොල්ලෝ මේක මතක් වුණා. හතර වරක් 8 කියලා මතක් වුණා. ඒක කිසි වැරද්දක් නැහැ. හතර වරක් 8 කියලා මතක් වුණා. ඒකේ වැරද්දක් නැහැ. හරි? එතකොට මූල 4යි මූල 8යි කියලා ගත්තා. මෙතෙන්ට 2 ආවා. මෙතන එහෙම්මම 8 තිබ්බා. කොහොම තිබ්බා. මෙතනින් ඉවර නැහැ. ඔයාලට වෙච්ච වැරද්ද තමයි ඕගොල්ලෝ හිතුවා මෙතන මේක තමයි උත්තරේ කියලා. නමුත් ඔබ දැක්කා පළවෙනි ගානේ මූලයට තවත් කැඩෙනවා. එහෙනම් මේක තව පියවරක් යන්න වෙනවා. 2 වැඩි කිරීම මූලයට ලියන්න වෙනවා 4 වරක් 2 කියලා. දැන් මෙයාටත් මූලය මෙයාටත් මූලය. මෙයාට නෑ. මොකද එයාගේ මූලෙ මෙතෙන්දිම අයින් කරා නෙමෙයි. දැන් ඔබට පේනවද වෙනදී? එහෙනම් මූල 4 යගේ නැවත සැරයක් 2යි කියලා එනවා. වැඩි කිරීම මූල 2. දැන් මේ උත්තරේ වෙනව නේද මේ? දෙවරක් 2 4යි. 4යි මූල 2යි. ඉතින් මේක හොඳ අත්දැකීමක්. ඔයාලට ගණන් බැරුව නෙමෙයි පුහුණුව මතිකම තියෙන. මේ ගණන් හදලා නැහැ තව නේද? වැඩි හදලා නැහැනේ. එහෙනම් මේ ක්‍රමයට යන්නේ නැතුව එකපාරෙන්ම වැඩේ කරන්න තමයි මම කියන්නේ. දෙකෙන් බෙදලා බලන්න. එකෙන් බෙදලා වැඩක් නැහැ. දෙකෙන් බෙදලා ආවොත් ඒක තමයි හොඳම උත්තරේ. මොකද අනිත් පැත්තේ ඉන්නේ ලොකු එකක්. මේක මේ බලන්න දෙකෙන් බෙදුවාමනේ මේක ආවේ. එතකොට මේ පැත්තේ එන්න තියෙන ලොකුම සංඛ්‍යාව. නේද? දැන් මේක නෙමෙයි මේ ලොකු සංඛ්‍යාවේ වර්ගමූලය හොයන එක තමයි ලේසි ක්‍රම. ලොකු සංඛ්‍යාවේ වර්ගමූල එකපාරම හොයන්න තිබුණා වැඩේ ඉතාලම පහසු වෙනවා. දැන් බය වෙන්න එපා. ඔයාලා මෙන්න මෙහෙම හැදුවා නම් ඔයාලගේ උත්තරෙත් හරි. ඔයාලා කරේ මොකද? මෙතනින් නැවතුවා. 2යි මූල 8 කියලා නැවතුවා. එතකොට 8 නැවත සැරයක් මේ විදිහට යන්න පුළුවන්. හැබැයි මෙතනින් එහාට හදන්න කිසිම කෙනෙකුට බෑ. 4යි මූල 2 කිව්වට පස්සේ මූල 2 යගේ දන්නේ නැහැ. එතනින් එහාට හදන්න බෑ. රයිට්. එහෙනම් හදාගන්න අඩුපාඩු මම මේ වගේම තව ගානක් දෙන්නම්. අපි හදමු. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔන්න ලියා ගන්නකො. මූල 32 යගේ හොයපු විදිය මම මෙතෙන්ට දැන් වෙන ගානක් දෙන්න. දෙවෙනි ගාන. මූල 80. ඕන් හදන්න බලන්න. හොඳට හිතලා බලන්න ඕනේ. හොඳට හිතලා හදන්න. හොඳට හිතලා කලබල නැතුව ඉවසීමෙන් හැදුවොත් වැඩේ ගොඩ. එකපාරට ලොකු ඒවා ගන්න එපා. මේ පැත්තට පොඩි 2න් 3න් 4න් එහෙම හිතන්න. 2න් බෙදලා ආවොත් නියමයි. එන්න නැත්තම් තමයි ඊළඟ පැත්තට යන්න ඕනේ. ඊළඟට 3න් බලන්න. 4න් බෙදන්න බලන්න. හැබැයි මේ සංඛ්‍යා දෙකෙන් ලොකු එකේ වර්ගමූලය තියෙනවද කියලා තමයි බලන්න ඕනේ. ලොකු සංඛ්‍යාවේ. ලොකු සංඛ්‍යාවේ වර්ගමූලය එන්න ඕනේ. පොඩි එකේ වැඩක් නැහැ. දැන් මෙතන මේ දෙකේ නෙමෙයි 16 තමයි බලන්න ඕනේ. ලොකු සංඛ්‍යාවේ වර්ගමූල එකපාර හෙව්වහම වැටේ ඉවරයි. හදලා ඉවර නම් නම කියන්නේ. පහුවෙලා එකතු වෙච්ච දරුවෝ කලබල වෙන්න එපා. YouTube වල ඔයාලට පාඩම් බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පියවර කීපයක් ගිහිල්ලා අවසාන උත්තරේ ගන්න පුළුවන්. ඒක කිසි වැරද්දක් එහෙම නැහැ. හැබැයි ඉතින් මගදී නවත්තන්න තහනම්. මගදී නැවතුව වැඩක් නැහැ. මූලයේ අස්සට එන්න ඕනේ. මූලේ දන්නේ නැති එකක් පමණයි.
හරි සර්. තිරුණි නේද? නම කියන්න පුතේ. නම කිව්වනම් හරි. එතකොට අපි ඉවරයි කියලා දන්නවා. තවම එක්කෙනයි හදලා තියෙන්නේ. මේකදී. මේක ඉවරයි. හොඳයි. වියානි ඉවරයි කියලා දාලා තියෙනවා. හොඳයි. කවුද තව ඉවර? සඳසරණ ඉවරයිද? සිග්නල් එහෙම අඩුපාඩු තියෙනවා නම් ඉතින් කතා කරන්න අමාරුයි, කමන්නේ. හැබැයි chat එකේ දාන්න පුළුවන්. මේකේ 7 දෙනෙක් විතර දාලා තියෙනවානේ මම දැන් දැක්කේ. ගොඩක් අය ඉවරයි කියලා තියෙනවා. මට පේනවත් අඩුයි හරි. අර පේන් බලන්න අමාරුයි. right. එහෙනම් ඔන්න අපි හදමු. එතකොට ඔබේ අඩුපාඩු තියෙනවා නම් එහෙමයි. නැත්නම් හරි වැරදි බලන්න පුළුවන්. මේක ඉස්සෙල්ලාම දෙකෙන් බෙදලා බලනවා මේ. දෙවරක් 20. අපි මේ සංඛ්‍යාව වැඩන්නේ මෙයා බලන්න ඕනේ. මම ඔය තව පැහැදිලි කරන්නම්කෝ. මෙයාගේ මූලය දන්නේ නැහැ. එහෙනම් මේක හරියන්නේ නැහැ. ඊළඟට 3 වරක් එන්නේ නැහැ. ඊළඟට 4 වරක්. දෙවරක් 20 නෙමෙයි දෙවරක් 40 නේද අපිට වැරදුනා. දෙවරක් 40. මෙයාගේ මූලය දන්නේ නැහැ. ඒ නිසා ඒක හරියන්නේ නැහැ. හරි? ඊළඟට 3 වරක් එන්නේ නැහැ. ඊළඟට 4 වරක් 20. ඒකෙත් එතකොට අපි මෙයාගේ දන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ. ඊළඟට බලනවා 5 වරක් තියනවාද කියලා. 5න් බෙදුවාම ඔබ දන්නවා 16ක් තියනවා කියලා. මෙයා දිහා බලලා වැඩක් නැහැ. මෙයා දිහා බලන්න අන්න තියෙනවා. මේක හිතින් කරන දෙයක් මම මේ ලියලා පෙන්නන්නේ. 16 15 මේ 5 අද වරදිනවා නේ. 16 5 80යි. හරි? එහෙනම් මෙන්න මේක තමයි ඔබ පාවිච්චි කරන්න ඕනේ. ඔය දෙකේ වර්ගමූලය ගත්තා නම් හරි. ඒතකොට මෙයාගේ නෑ මෙයාගේ වර්ගමූලය 4යි 4යි මූල 5යි. ආපු අය නම කියන්නේ ඉක්මනට. තිරුණිගේ හරි තව එයා විතරද හරි කියේ. කවිෂ්ගේ හරි. වියානිගේ හරි. දැන් බය වෙන්න එපා. මේ අලුත් කොටසක් මේක අපි හරියටම ඉගෙන ගමු. තව අපි ගැටලුවක් හදමු. හරියි තියෙන්නේ. ඔය මොනවද නේද? right. අපි තුන්වෙනි එකට ගමු. මූල 200. මූල 200.
හරිම ලේසි. ක්‍රමය අල්ලගත්තා නම් ලේසියෙන්ම වැඩේ කරන්න පුළුවන්. මූල 200. බලමු ඉක්මනටම හදන්නේ කවුද කියලා. තිරුණි. තිරුණි ඉවරයි. බොහොම හොඳයි. නදුනි. නදුනි ඉවරයි. හරි. ඔමික ඉවරයි. ඔන්න ඔය වේගෙ තියනවා නම් හරිම වැදගත්. දැන් 11 වසර. මේ දෙසැම්බර් විභාග කියලා හිතමු අපි නේද? නැත්ද දන්නේ නැහැ මේ දෙසැම්බර් නේ. හරි. මූල 200. කාවිච් ඉවරයි කියලා තියෙනවා. චලන ඉවරයි කියනවා. හරි. හොඳයි පුතේ. සකොන්ත ඉවරයි. හොඳයි. කතා කරලා ඉවරලා මයික් මියුට් කරගන්න. දැන් 6-7 දෙනෙම ඉවරයි. අපි බලමු. කියන්න බලන්න උත්තරේ ක්ෂණිකව කියලා මයික් එක මියුට් කරන්න. උත්තරේ ආපු 10 මූල 2. 10 මූල 2. වෙනස් උත්තර තියද? 10 මූල 2. ඒක වෙනස් උත්තර තියද කාගේවත්? නෑ නේද? ඔබේ උත්තරේ හරි. 10 මූල 2 තමයි එන්නේ. මොකද මේක එකපාරෙන්ම ඔබට තේරෙනවා දෙකෙන් බෙදපු ගමන් දෙවරක් 100. දෙවරක් 100. මෙයාගේ වැඩක් නෑ. මෙන්න මෙයාගේ තියෙනවා. නේද? එහෙනම් තවත් මොනවද? එහෙනම් මෙහෙම ලිව්වට කිසි වැරද්දක් නැහැ. මෙයාගේ වර්ගමූලය 10යි. මෙයාගේ දන්නේ නැහැ. එතකොට ඔබට තේරෙනවා මෙයා තමයි කරණීය. එතකොට මේක අකිල කරණියක් මෙන්න කරණියක් බවට හැරෙනවා. හැබැයි ඉතින් ඇත්ත කතාව මේ සේරම මේකයි දෙකටම පොදුවේ කරණි කියලා තමයි කියන්නේ. මේකට අකිල කරණි කියන්නේ නැති හින්දා මේකට කරණීය කියන්න පුරුදු වෙලා තියෙනවා. හරියට අර සමජතුරස්සේ ඍජු කෝණස්සේ වගේ. හරි? ඉතින් ඒ ගැන ඔබ කලබල විය යුතු නැහැ. එතකොට අකිල කරණියක් මෙන්න කරණියක් බවට හැරුණා. හරි. තව එකකට යන්න. කීවෙනි ගානද පුතේ දැන් දෙන්න තියෙන්නේ? 4 සර්. 4 නේද? මූල 243. මූල 243. මූල 243. අපි කියා දුන්න ක්‍රම වලට හැදුවොත් ඉක්මනටම උත්තර ගන්න පුළුවන්. තිරුණි. හොඳයි. ඕමික. හොඳයි. අවිෂ්. හොඳයි. චලනි. හරි.
සකොන්ත හොඳයි. අර ක්‍රම වලට ගියොත් ඔබට වැඩි දුර යන්න අවශ්‍ය නැහැ. ළඟදීම නැත්නම් ළඟම හොයා ගන්න පුළුවන්. දැන් මේ අපි කරන්නේ මේක අකිලකරණිය තවදුරටත් සුළු කරන්න බැරි තත්ත්වයට ගේනවා. ආන්න ඒකට කියන්නේ අපි කරණියක් කියලා. ඇත්තටම මේ දෙකම කරණි තමයි. සංසරණ ඉවරයි කියලා දාලා තියෙනවා. හොඳයි. තවත් දැම්මත් දන්නේ නැහැ කට්ටිය මට බලන්න බැරි වුණා. right. දැන් හදලා ඉවරයිනේ. මට කියන්න උත්තරේ. 9යි මූල 3. 9යි මූල 3. වෙනස් උත්තර තියද? වෙනස් උත්තර තියද? නෑනේ. නෑ වගේ. right. එහෙනම් අපි බලමු. මේක දෙකෙන් බෙදෙන්නේ නැහැ. තුනෙන් බෙදෙනවා. තුන් වරක් 81 කියලා. එහෙනම් ඔබේ උත්තරේ නිවැරදි. ඔන්නම් මේක මාරු කරලා ලියා ගන්නත් පුළුවන් වැඩේ පහසුවට නේද? මේ දෙන්නගෙම හැබැයි මූල ලකුණ දාන්න ඕනේ. දාලා නැත්තම් වැරදි. දාපු නැති අය ඉන්නවනම් ඉක්මනට දාගන්න. මට පේන්නේ නැහැ. ඒ මූල ලකුණ තාම ඉවත්ුන්නේ නැහැ. මෙයාගේ ඉවත් වෙන්නේත් නැහැ. හැබැයි මෙයාගේ ඉවත් වෙනවා 81 වර්ගමූලේ 9යි. ඒක ඉවත් වුණාට පස්සේ ආයි දාන්නත් තහනම්. ඊළඟ එක 3. එහෙනම් ඔබ කියපු පිළිතුර හරි 9යි මූල 3. right. ඒ වර්ගෙන් දෙන අවසාන ගැටලුව මූල 500. හොයන්න බලන්න. මූල 500. ඔන්න දැන් ඔබට හොඳට තේරලා තියෙනවා. මූල 500. ඉතින් අද පන්තිය අපි මේ 2021 වර්ෂයේ 11 ශ්‍රේණිය සඳහා තියෙන්නේ. ඉතින් කැමති නම් මේ මාර්තු සාමාන්‍ය පෙළ ලියන අයටත් ඉන්න පුළුවන්. නැත්නම් ඒගොල්ලන්ට මේ තේරුමක් නැහැ කියලා හිතනවා නම් අයින් වෙන්න පුළුවන්. ඇත්තට මේගොල්ලන්ට මේක පුළුවන්. ඒ නිසා තමයි මම ලින්ක් එකත් අද දුන්නේ නැත්තේ ඒගොල්ලන්ට. මොකද මේ කොටස ඉච්චර වැදගත් නැති නිසා. ඊළඟ පාඩම් වලදී අවශ්‍ය ඒ වෑදී ඒගොල්ලන්ට ලින්ක් එක දෙනවා. තිරුණි. ඔව් හොඳයි. කවිෂ් හොඳයි. කවිෂා. හොඳයි. හොඳයි. ජනිත් හරි හරි. ඔමික ඔමික සිග්නල් අඩු වුණාම එහෙම වෙනවා. චලනි. චලනි. හරි. කියන්න පුතේ උත්තරේ. 10යි මූල 5. හරි. හරි. උත්තරේ හරි. 10යි මූල 5. දැන් මේක අපි යන පිළිවෙලට ගියොත් එකක් එනවා දෙවරක් 250. වැඩක් නැහැ. 250 දන්නේම නැහැ නේද? තුන් වරක් එන්නේ නැහැ. හතර වරක් 125. මෙයාගේ දන්නවා. මම මේ කියන ඒවා මතක තියාගන්නකො. මෙයාගේ දන්නවා වැඩක් නැහැනේ. මහ එකාගේනේ ඕනේ අපිට නේද? මෙයාගේ හෙව්වා කියන්නේ ඉතින් ආයෙ එළියන කන්න කරලා මෙයාගේ ආයෙ හොය හොය යන්න වෙනවා. ඒක හරියන්නේ නැහැ. 5 වරක් 100. මේ මෙයාලගේ දැනගෙන වැඩක්ම නැහැ. මේ මහ හෙව්වන්ගේ බලන්න. අන්න හරි. මේ තියෙන්නේ ලස්සන තියෙනවා. 100. එහෙනම් මේකට ගැලපෙන්නේ මොකද්ද? ඔන්න ඕක. 5 වරක් 100 කියලා එන්නේ. නැත්නම් 100 වරක් 5. අපි 100 වරක් පාලියමුකෝ. මාරු කරලාම ලියමුකෝ. 100 වැඩි කිරීම 5. එක්ක තනි වර්ග මූල ලකුණු නැත්නම් මේ වගේ දෙකට කඩාගෙන දාන්න පුළුවන්. එතකොට මෙයාගේ දන්නවා මෙයාගේ දන්නේ නැහැ. මෙයාගේ දන්නවා 5. 10යි නේ. අතන මූල 5. එතකොට 10යි මූල 5යි. අන්න ඔයාලා හදලා තියෙනවා. බොහොම හරි. හොඳ මට්ටමක ඉන්නවා. තව ගොඩක් ගණන් තියෙනවා ඔය වර්ගේ. ඒ ඕන එකක් ඔයාලට හදන්න පුළුවන් ඇත්තටම. කාගේද හරි ගියේ? ඔය හදපු ඔක්කොගෙම හරි නේද? ආන්න දෙන්න ඔක්කොගෙම හරි.
රයිට් එහෙනම් අපි යම් නිබන්ධනයේ අභ්‍යාස වලට යමු. ඔන්න තුන්වෙනි ගැටලුව බලමු ඊට තුන්වෙනි ගැටලුව ඉඳන් යන්න වෙන්නේ. ඔන්න ඉක්මනට ගැටලු ටිකක් තියෙනවා ඔයගොල්ලන්ට. මෙම අකිල කරණි ලෙස ලියන්න. හදපු ඒවත් එකක් දෙකක් තියෙනවා වෙන්න පුළුවන් කමක් නැහැ ඉක්මනට හදලා දාන්න. ගණන් 8යි තියෙන්නේ. වියනි හරි. සකුන්ත සකුන්ත ඉවරයි. ඉංග්‍රීසියෙන් දෙවිදිහටම කියන්න පුළුවන් නේ අපි තාම ඉතින් එහෙමයි. හරි පුතේ උත්තර කතා කරමුද? අපි රැ වෙනවා. විනාඩි 53ක් ඉවරයි මේ රැ වෙලා හොඳටම අපි ඉක්මනට හදමු ඈ. රයිට්. මම මකනකම් ඕනනම් තව පුළුවන් කට්ටියට හදාගන්න. හරි. පළවෙනි එක තියෙන්නේ මූල 20 ඒක ඔබ හදපු එකක්. මට ඉක්මනට ලියන්න විතරයි තියෙන්නේ. මේක එන්නේ දෙවරක් 4 කියලා. ඒක නැත්නම් 4 වරක් 2 කියලා. එතකොට මෙහෙම ලියන්න 4 වරක් 2 නේ 4 වරක් 5 කියලා නේද? ඔහොම එන්නේ. එතකොට 2යි මූල 5යි. මූල 20 කියන්නේ. සැකනම් මෙයා අක්ෂර ගත්ත 4යි 4ක් 5 20යි. මෙන්න දෙවෙනි එක මූල 48. මූල 48 තියෙනවා. අනිතයට සිග්නල් නැහැ. එතකොට මේක එනවා දෙකෙන් බෙදුවොත් වෙන්නේ දෙවරක් 24 කියලා දෙකේම නැහැ. තුනෙන් බෙදුවොත් වෙනවා තුන් වරක් 16 කියලා. එතකොට 16 වරක් 3 ඇත්තටම 48යි. එහෙනම් මෙයාගේ මූලය දන්නවා 4යි 4යි මූල 3යි. මේ දෙක මාරු කරලා ලියාගත්තොත් ඔයාලට ගොඩක් පහසුයි. උත්තරේ 4යි මූල 3යි. තුන්වෙනි එකේ තියෙන්නේ මූල 72. මූල 72. මේක දෙකෙන් බෙදුවාම කෙලින්ම එනවා දෙවරක් 36 කියලා. එතකොට 36 වර්ගමූලය අපි දන්නවා. එතනින් එහාට බෙදන්න යන්නේ නැහැ. දැන් අනිත් ඔයාලගේ අනිත් යාළුවෝ එහෙම හදද්දි බලන්න ඔයගොල්ලෝ සෑහෙන්න දඟලනවා. සමහරු මේක 4 වරක් වගේ අරගෙන දිගට හදාගෙන යනවා. අපි මේ කෙටි ක්‍රමනේ පාවිච්චි කරන්නේ. තාම නිවැරදි. කාලය ඉතුරුයි. හරිද? මෙයාගේ වර්ගමූලය 6යි 6යි මූල 2යි. හතරවෙනි එක තියෙන්නේ මූල 28. ඒක නම් ඉතින් ඔබට තේරෙනවා 7 වරක් 4 නේද? එන්නේ 7 වරක් 4. වෙන එකක් නැහැනේ. 4ෙන් බෙදුවාම 4 වරක් 7 වෙනවා. වෙන ඒවා නැහැ. එතෙන් ඉතින් මහ එකාගේ නැහැ. ඉතින් මෙතන ගන්නම වෙනව නේද? එතකොට 2යි මූල 7. පස්වෙනි එක මූල 80 අපි හදපු එකක් නේද? එතකොට මේක එන්නේ අපි කිව්වා 16 වරක් 5 නැත්නම් 5 වරක් 16. ඔහොම එනවා. එතකොට 16 වර්ගමූලය 4යි 4යි මූල 5යි. ඉතින් හදපු එක සැකහැර දැනගන්න පුළුවන් 4 ඇතුළට යනවා 16 වෙනවා 16 වරක් 5 80යි. 6 වෙනි එක මූල 45. ඒක ඉතින් 5 වරක් 9මයි එන්නේ නේ. එතනින් එහා හිතන්න දෙයක් නැහැ. දැන් අපිට ශනිකව මතක් වුණොත් එහෙනම් මේ වගේ දාගන්න. දාලා හදන්න. එතනින් ඔන්නම් චුට්ටක් හිතන්න තවත් ඒවා තියෙද කියලා ඊට වැඩි ලොකු ඒවා නේ. මේ ලොකු මේක මෙයාට තියෙනවා. 3යි මූල 5යි. ඊළඟට මූල 98. 7 වෙනි එක. මූල 98. මේක ඇවිල්ලා 49 වරක් 2 නැත්නම් දෙවරක් 49. එහෙනම් අවසාන උත්තරේ එනවා 7යි මූල 2 කියලා. 7යි මූල 2. 49 මූලය 7යි මූල 2 හැමම ලියන්න.
අවසාන එක 8 වෙනි එක 147. 147 කොහොමද ඔයාලා ලිව්වේ? 49 වරක් 3. හරියටම හරි. 3 වරක් 49. වෙලාව ගියා නම් යන්න ඇත්තේ ඔන්න ඕක හොයාගන්න පොඩ්ඩක් නේද? එහෙනම් 7යි මූල 3. 7යි මූලය 3. right. දැන් ඊළඟ කොටස පටන් ගන්න. මේකේ සරලවම කිව්වොත් කරන්න තියෙන්නේ මේ දෙක ඇතුළට ගන්නවා. එතකොට 4 වෙනවා. දැන් තේරෙනවනේ මම කියන්නේ මේක හරි නෑ ඉක්මනට හදන්න. කලින් එකේ ආපස්සට යෑමක් තියෙනවා. මේ කලින් එක වගේ තත්වයකටපත් කරන්නයි ඔබට කියන්නේ. හොඳයි දැන් අපි කතා කරමු එහෙනම් මම හිතනවා වෙලාව ඇති කියලා. බලා ගන්න. හරිම ලේසි. පළවෙනි එක 2යි මූල 3. 2යි මූල 3 කියලායි තියෙන්නේ. එතකොට මේ 2 කියන සංඛ්‍යාව ඇතුළට එන්නේ මේ විදිහට 4 වරක් 3 වෙලා. එන අවසාන ප්‍රතිඵලය මූල 12 වෙනවා. මම හැම එකක්ම මෙහෙම හදන්නේ නැහැ. මේ වෙන දේ තේරුම් ගන්න එළියේ තියෙන එක ඇතුළට එනවා. එන්නේ එක වර්ග වෙලා. එතකොට පළවෙනි එක මූල 12යි. දෙවෙනි එක තියෙන්නේ 3යි මූල 5නේ. 3යි මූල 5. එතකොට 3 මෙහෙම එනකොට 9 වෙනවා. එතකොට 9 වරක් 5 45යි. මූල 45යි. තුන්වෙනි එක. තුන්වෙනි එකේ 4යි මූල 7 තියෙන්නේ. 4යි මූලය 7. එතකොට 4 යනවා වරහණ අස්සට 16 බවට පත් වෙනවා. 16 වරක් 7. කියන්නේ කීයද ආවේ කියලා? 72. 4ක් 6 42න් 2 4ක් එනවා. 4ක් 1 7 4 112ද? ඔව් සර්. 112 නේද? 112. මූල 112. 4 වෙනි එක 5යි මූල 2නේ. ඒක හරි ලේසි. 5 ඇතුළට එන්නේ 25 වෙලා 25 වරක් 2 50යි. ඔච්චරයි. 5 වෙනි එක 6යි මූල 8නේ. 6යි මූලය 8. එතකොට 6 මෙහෙම අස්සට එනවා. එද්දි මොකද වෙන්නේ? 36ක් වෙනවා. 36 වරක් 8. කියන්නකො උත්තරේ. වෙලා යන ඉන්න කියන්න. 288යි. ඈ? 288යි. 288යි. ඊළඟට 6 වෙනි ගැටලුව. ඔව් මූල 3යට 8යි. දැන් ටිකක් වෙනස් ගැටලුවක්. මේවත් සුළු කිරීමේදී ඕනි වෙන හින්දා තමයි දීලා තියෙන්නේ. එතකොට මේක ගන්න පුළුවන් අපිට මූල ලකුණු මෙහෙම ලොකුවට දා ගන්න පුළුවන්. එතකොට 8 කියන්නේ මෙතන එන්නේ 64. කවුද මේක හැදුවේ? කවුරුහරි හැදුවද? හිතන්න ටිකක් තියෙන්නේ. හදපු දරුවෙක් ඉන්නවද කවුරු හරි? වෙන ක්‍රමයක් නැහැනේ මේක හදන්න නේ. එතකොට මේ 8 කියන එකට මූල ලකුණ දාගන්න නම් එයා වර්ග කරන්න ඕනේ. දැන් මේක උඩ තිබුණත් ඒ විදිහටම තමයි වෙන්නේ. මේක යට තිබීම තමයි වෙනස වෙන්නේ. එයත් එක වැඩි වෙන්න කවුරුත් නැහැ. හරි. දැන් මට හිතෙනවා ඊළඟ ගණන් දෙකට ඔයාලට තව අවස්ථාව ඕනේ වෙයි කියලා. එහෙනම් ඉක්මනට 7 සහ 8 කියන ගණන් දෙක හදන්නකො ඉක්මනට ආයිසරේ. සමහරවිට වැරදි ඇති ඔයාලා ලියලා තියෙනවා. 7 සහ 8. 7 8 ගණන් දෙක. හදපු අය නම් ප්‍රශ්නයක් නැහැ. Tamanට අවස්ථාව ඕන නම් ඔන්න නැවත සැරයක් හදන්න පුළුවන්.
ඉවරයිද? අපි බලමු. 7 වෙනි එකට තියෙන්නේ 2 යට 3යි මූල 5. ඉතින් ඔබ දන්නවා මෙහෙම මේ 2 සහ 3 කියන මෙහෙම සංඛ්‍යා තියෙන්න බෑනේ කරණීයවලදී නේද? එතකොට නෑ අකිල කරණීයවලදී. එතකොට මේ ඔක්කොම මූල ලකුණු අස්සට දාගන්න ඕනේ. මේ දෙන්නම දාගන්න ඕනේ. එතකොට ලකුවට දාගන්නවා මූල ලකුණ. මෙතන බෙදීමකුත් දාගන්නවා. මට කියන්න උඩට එන්නේ කීයද? දෙක නෑනේ දෙක තියෙනවනේ. එන්නේ කීයද උඩට? 4 4. හරියට. මෙයා වර්ග වෙලා ඇතුළට එන්නේ. බොහොම සරලයි. බොරුවට බය වෙන්න එපා ඈ. දැන් මුළු තේරම එපා වෙන මට්ටමට යන්න එපා. ඔන්න මෙතන 5ක් තියෙනවා. මම මෙහෙම දාන්නකො 5ක් තියෙනවා. 3ත් අස්සට එනවා. එතකොට කීය වෙනවද? මෙතෙන් 9 9 එනවා. ඔන්න බොහොම සරලව හිතන්න. ලොකුවට හිතන්න යන්න එපා. ඒකෝට දැන් මූල ලකුණ අස්සේ තියෙන එකේ වෙනසක් වෙන්නේ නැහැ. ඒක පහමයි. හැබැයි මේ එළියෙන් තියෙන 3 ඇතුළට එනකොට 9 වෙනවා. එහෙනම් මේකේ අවසාන ප්‍රතිඵලය 4 යට මූල 45. ඕනම එන්නේ. මූල 4 යට 45. 4ට 4 කපලා එහෙම දාන්නේ නැහැ. එහෙම අයත් ඉන්නවා. මේ ඉලක්කමට ඉලක්කම කපන්න බෑනේ. එතකොට එන්නේ මූල 4 යට 45. නැත්නම් 4 යට 45 වර්ග මූලය. නැත්නම් මූලය. එහෙම කොහොම කියන්නත් පුළුවන්. එතකොට 8 වෙනි එක 5 යට 3යි මූල 2. ඔය වගේම එකක්. 5 යට 3යි මූලය 2. ඔන්න හදපු නැති අය ඉන්නවනේ ඉක්මනට හදන්න. මේ පැටර්න් එකටම ගන්න. සියලු සංඛ්‍යා මූල ලකුණු අස්සට ගන්න ඕනේ. එතකොට තමයි අකිල කරණයක් වෙන්නේ. ඉවරයිද? හරි. හදමු අපි ලොකුවට මූල ලකුණක් දාගන්නවා. ඉරකුත් ගහ ගන්නවා. නේ. මෙතෙන්ට උඩට කීයද එන්නේ? 5 ඔව්. උඩට එන්නේ 25. යටට එන සම්පූර්ණ සංඛ්‍යාව කියන්නේ සුළු කරලා 18 18. ඔන්න ඔක තේරුණා නම් ඔබ හොඳම මට්ටමක ඉන්න. කොහොමද 18 ආවේ? මේ 3 විතරක් වර්ග වෙනවා ඇතුළට යද්දි. එතකොට 9යි 9 වරක් 2 18. ඔච්චරයි. right. අපි යනවා පස්වෙනි ගැටලුවට. කරණි සුළු කිරීම තියෙන්නේ. නමුත් පොඩි උදාහරණයක් අපි සාකච්ඡා කරලා ඉමු. මොකද සමහර වෙලාවට කලින් දවසේ හිටපු නැති අය ඉන්න පුළුවන්, අදිසියෙන්න බැරි වෙච්ච අය ඉන්න පුළුවන් නේද? ඒගොල්ලන්ටත් ගැලපෙන්න අපි මෙහෙම ගැටලුවක් සාකච්ඡා කරමු. ලියා ගන්න අවශ්‍ය නැහැ මේක. 5යි මූල 3 ධන 2යි මූල 7 ධන 4යි මූල 3 ඍණ ධනම දාමු. මොකද ධන 3යි මූල 7 කියලා ආවොත්. මේක දිහා බලාගෙන උත්තරේ කියන්න බලන්න. හිතපු අයනේ කලින් දවස් හරිම ලේසි.
ලියන්න නෙමෙයි කිව්වේ කියන්න. නවය මූල 3 දන්න 5යි මූල 7. හරි. හරි. අමික කිව්වා හරියටම හරි. ඒක තමයි උත්තරේ වෙන්නේ. මොකද එකම જાතියේව අපි වෙන් කරගන්න ඕනේ. ඇස් පේන්න ඕනේ මේ. දැන් මූල 3 කියන්නේ මම කලින් දවසේ හිටපුවාට විස්තර කරා. මේවා වීජීය පද වගේ මූල 3 යගේ දන්නේ නැහනේ. ඔන්න 5යි A කියලා මේක අපිට හිතන්න පුළුවන්. 5යි A. ගන්න. ඒතකොට මූල 7 කියන්නේත් එහෙමයි. 2යි B කියලා හිතමු. මෙතන එතකොට නේ මම නිකන් ලියන්නේ. මෙතන එතකොට 4යි A. මෙතන 3යි B. ඒතකොට ඔය විදිහට හිතන්න තියෙන්නේ. ඒතකොට A අකුරු වෙනම සුළු වෙනවා නේ. 5 4 9 ඒ වගේ මෙතන මූල 3 ඒවා 5ට මූල 3 ඒවා 4 එකතු වුනහම 9යි මූල 3 ඔච්චරයි. වීජීය පද වගේම ඔබ හිතන්න ඕනේ ඉච්චරයි. ඔන්න දැන් මේ දෙන්න හරි. මේ දෙන්න දැන් සුළු කරා. ඊළඟට මූල 7 ඒවා දෙකට මූල 7 ඒවා 3ක් එකතු වුනහම 5ක් තියෙනවා මූල 7 ඒවා. එතකොට අඩු කරන්න තිබුණත් ඔය විදිහමයි. අඩු කරන්න තිබුණත් ඕම්ම හදනවා. හැබැයි සමහර වෙලාවෙදී දැන් උදාහරණයකට අපි හිතමුකෝ මෙන්න මෙතෙන්ට 3ක් ආවා කියලා වහමු බොරුවට. ආන්නේ වගේ වෙලාවෙදී පොදු සාධකයකුත් පොඩ්ඩක් වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මෙතන 3 නෙමෙයි ආවේ 5. එහෙම ආවොත් තව දුරටත් තව එක පියවරක් වගේ හදාගන්න පුළුවන්. right. එහෙනම් මෙතෙන් දෙන්නේ 5යි මූල 7 කියලා. හොඳයි. අපි ඉක්මන් කරමු. දැන් අපිට පැයකුත් විනාඩි 15ක් ගෙවිලා තියෙන්නේ. ඔයගොල්ලන්ට ගැටලු 5ක් තියෙනවා පස්වෙනි ගැටලුව තුල. අපි ඒක ගණන් ටිකට යන්. පස්වෙනි ගැටලුවේ පළවෙනි එක. පහේ අංක 1. මූල 2 ධන මූල 3 ඍණ 2යි මූල 5 ධන 3යි මූල 3 ඍණ 2යි මූල 2. දැන් ඇත්තටම කියනවා නම් මේකේ මේ භයානකම පියවර තමයි ගැටලු හරියට ලියාගන්න එක. අපිටත් එහෙම වෙනවා. ඒ නිසා හොඳට ඇස් දෙකෙන් බලලා නේද? හරියට තේරුම් ගන්න ලියන්න ඕනේ නැත්නම් වෙන ඒවා ලියවෙන්නේ. මෙතන ගියාම කොච්චර සුළු කරත් වරදිනවා ඒක. හරි? එහෙනම් අපි චෙක් කරමු මූල 2 මූල 3 ඍණ 2යි මූල 5 ධන 3යි මූල 3 ඊළඟට ඍණ 2යි මූල 2. දැන් එකම જાතියව බලනවා. මූල 2 මේ තියෙන්නේ. මෙතන තියෙනවා මූල 2ක්. මෙතනත් තියෙනවා මූල 2ක්. එතකොට අඩු කිරීමක් තියෙන නිසා ඒක අන්තිමට ලියමු. ඊළඟට මූල 3 ඒවා. මෙන්න මෙතනත් තියෙනවා මූල 3 ඒවා. මම ඉතලක් මේ විදිහට දාන්නම්. මෙතනත් තියෙනවා මූල 3 ඒවා. එතකොට මේ දෙක සුළු වෙනවා. 3 මූල 3 ඒවා 3කට මූල 3 ඒවා එකක්. මෙතන එක දාලා නැහැ. නමුත් අපි දකින්න ඕනේ එකක් තියෙනවා කියලා. එතකොට මූල 3 ඒවා 4ක්. එහෙනම් 4යි මූල 3. ඒ කියන්නේ මෙන්න මෙයා සහ මෙයා සුළු කරා. ඊට අමතරව මූල 5 ඒවා එක තැනක විතරයි තියෙන්නේ. එහෙනම් ඒක එහෙම්මම ලියනවා. 2යි මූල 5 මොනවද ඍණ. ඊළඟට මෙන්න මේ කොටු කරන දෙන්න සුළු කරන්න ඕනේ ලකුණත් එක්කමයි. හැබැයි මූල 2 කියන්නේ මෙතන එකක් තියෙන්නේ, මෙතන ඍණ 2ක් තියෙනවා. එතකොට ඍණ 1යි මූල 2 හේවත් ඍණ මූල 2 එන්නේ. ඉතින් මේක ටිකක් වැරදුනා නම් වරදින්න හේතුව තමයි අර ඇහැට හුරු නැතිකම. බලමුකෝ කාගේ හරි හරියන්නත් පුළුවන්. හරි ගියා නම් ඉතාලම හොඳයි. කාගේද හරි ගිය පුතේ මේක? සර් ඒක මුලට දැම්මොත් වැරදිද? කොයිකද පුතේ මුලට ඍණ 2යි ඍණ මූල 2ද? ඔව්. නෑ කිසි වැරද්දක් නෑ. කිසිම වැරද්දක් නෑ. අර සාමාන්‍යයෙන් අපි ලියන්නේ එහෙම එකයි වෙනස තියෙන්නේ. එහෙම ඍණ මූල 2 ධන 4යි මූල 3 ඍණ 2යි මූල 5. කිසිම වැරද්දක් නෑ. හරියටම හරි. කිසිම වැරද්දක් නෑ. තව කාගේද හරි ගියේ? ඔමිකගේ හරි කියලා දානවා. ඔව් ඒක අර දුව අහපු විදිහට මේක මුලින් ලිව්වා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. හරි නේද? එහෙනම් අපි ඊළඟට දෙවෙනි ගැටලුවට යමු. ඒකේ දෙවෙනි එක තියෙන්නේ මූල 5යි 2යි මූල 7යි
ධන 2යි මූල 5යි ඍණ 3යි මූල 7යි. එතකොට මේකේ නම් තියෙන්නේ මූල 5 ඒවා දැන් දෙකක තියෙනවා අනිත් දෙකම මූල 7 ඒවා. right සුළු කරමු. එතකොට මූල 5 ඒවා දෙකකට මූල 5 ඒවා එකක් එකතු වුණාම මූල 5 ඒවා 3ක් එනවා. එතකොට මෙතන ධන 2යි මූල 7 මෙතන ඍණ 3යි මූල 7 මේ දෙකේ වෙනස ඍණ මූල 7ක් වෙනවා. ඔන්න ඔහමයි උත්තරේ. 3යි මූල 5 ඍණ මූල 7. කාගේද හරි කිව්වේ? ඔමික ආ තිරුණිගේ හරි කියනවා ඔමිකගේ හරි තව විෂා හොඳයි ලක්ෂිකා හොඳයි අවිෂ් හොඳයි හරි අනිත් අයගෙත් හරි ඇති කියලා හිතනවා. 4යි මූල 3 ධන 5යි මූල 2 ධන 3යි මූල 5 ඍණ 3යි මූල 2 ධන 3යි මූල 5 ඍණ 2යි මූල 3. ඔමයි ගැටලුව තියෙන්නේ. දැන් මේ ගැටලුව දිග වැඩි ඉඳ නැවත චෙක් කර ගන්නවා. 4යි මූල 3 ධන 5යි මූල 2 ධන 3යි මූල 5 ඍණ 3යි මූල 2 ධන 3යි මූල 5 ඍණ 2යි මූල 3. එතකොට දැන් මූල 3 ඒවා තියෙනවා මූල 2 ඒවා තියෙනවා මූල 5 ඒවා තියෙනවා. එහෙනම් වර්ග 3කින්ම උත්තරේ එන්න ඕනේ. ඒක අනිවාර්යයි. හරි? එතකොට මූල 3 ඒවා ඉස්සෙල්ලා තියෙන අපි ඒවම ගමු. මෙන්න 4ක් තියෙනවා. මේක හිතන්න 4යි a කියලා. එච්චර හිතන්න 4යි a තව කොහෙද තියෙන්නේ? ඍණ 2යි a. එතකොට මූල 3 ඒවා 4කින් මූල 3 ඒවා 2ක් අඩු වෙනවා. එහෙනම් ඉතුරු වෙන්නේ මූල 3 ඒවා 2ක්. ඔන්නෝමයි මේ 4ෙන් 2ක් අඩු වුණා. ඔන්න දැන් මෙයක් ඉවරයි මෙයක් ඉවරයි. ඔන්නම් ඔහොම ඉරි ගහලා වෙන් කරලා දාන්න පුළුවන් නැත්නම් අපහැදිලි වෙන්නත් පුළුවන්. ඔහොම කරාම ලේසි. ඊළඟට මූල 2 ඒවා 5ක් තියෙනවා. මෙන්න අඩු වෙනවා 3ක්. එතකොට ධන 2යි මූල 2 මූල 2 ඒවා 5කින් මූල 2 ඒවා 3ක් අඩු වෙනවා. හරි ඊළඟට මොකද වෙන්නේ? මෙතනත් මූල 5 ඒවා 3ක් තියෙනවා. මෙතනත් මූල 5 ඒවා 3ක් තියෙනවා. එහෙනම් අවසානයේ ධන 6යි මූල 5 කියලා එනවා. දැන් ඔයාලම හිතලා කියන්න මට මේකද උත්තරේ නැත්නම් තව පියවරක් ගිය හැකියි. තව එකක් ගියහැකි. තව එකක් ගියයි. මොකද සාධක දැනුම අපි තියෙනවනේ නේද? අපිට සාධක දැනුම තියෙනවා. ඉතින් මේක වුණත් සමහර අවස්ථාවලදී හරි කියලා දෙන්න ඉඩ තියෙනවා. නමුත් අපි හොඳම දේ කරන්න පුළුවන් උපරිමය. මොකද මෙයක් දෙකෙන් බෙදෙනවා, මෙයක් දෙකෙන් බෙදෙනවා, මෙයක් දෙකෙන් බෙදෙනවා. එහෙනම් දෙක පොදු සාධකයක් විදිහට එළියට ගන්නවා. දැන් අපි 11 සරණේ ඉන්නේ නේද? මූල 3 ධන මූල 2 ධන මෙන්න මෙතන ඉන්නේ දෙවරක් කීයද 6. අන්න 3යි මූල 5 ලක්ෂණ උත්තරය. එතකොට ඔබ මෙතනින් නවත්තලා නම් කලබල වෙන්න එපා. තව එක පියවරක් හිතපු නැති එකයි ගැටලුව තියෙන්නේ. හරි බලමු තුන්වෙනි ගාන කාගේද හරි කියලා. මෙතෙන්ටම කවුරු හරි හැදුවා. තිරුණි හදලා තියෙනවා නේද? මයික් එක ඔන් කරානේ. හරි. අර සරණිත් හදලා මට පේන්නේ. හරි. දැන් හතරවෙනි ගානද තුන්වෙනි ගාන නේද? 4 5 තව පොඩ්ඩක් හිතන්නකෝ ඔයගොල්ලෝ. 4 5 හදපු ගණන් නැවත පොඩ්ඩක් හිතන්නකෝ. ගාන ලියාගන්න තියෙන්නේ නේද? 4 සහ 5 වෙනි ගණන් නැවත පොඩ්ඩක් චෙක් කරගන්නකෝ. මම මේකේ බෝඩ් එක මකලා එහෙම ගාන ලියනකම් කලබලයට වරදින්න පුළුවන්. හරියටම හරියන්න try එකක් දෙන්න. 4 සහ 5 හතරවෙනි ගාන. එතකොට 6යි මූල 11 6යි මූල 11 ධන 3යි මූල 7 ඍණ මෙතන පොඩි ගැටලුවක් තියෙනවා නේද? ඒ ගානේ පොඩි කරදරයක් වෙලා දින ඔබ හිතුවත් දන්නේ මෙන්න මෙහෙම දැන්
හදමු එහෙනම් මෙතන 2යි මූල 11 කියලා දාගන්න ඕනේ. 2යි මූල 11 කියන එක එතන පොඩි මුද්‍රණ දෝෂයක් තියෙනවා. මම දැන් තමයි ඒක දැක්කේ. ඒක මූල 2යි මූල 11යි කියලා තියෙනවා. එහෙම ගාන හදාගන්න බැරි වෙනවනේ. 2යි මූල 11 කියලා එක හදාගන්න. හදලා හදමුකෝ අපි. ඍණ 5යි මූලය 7. අන්තිම කෑල්ල 4යි මූල 7. දැන් මූල ලකුණ එහෙම ලියන්න හොඳට හුරු වෙනවා මේ පාඩම ඉවර වෙද්දී. හැබැයි ඊළඟට දර්ශක සහ ලඝු ගණක කියන කොටසේදී හොඳ සුළු කිරීම ටිකක් නැවත එනවා. මූල ලකුණු එහෙම භාග බල විදියට නැවත යෙදෙනවා. 6යි මූල 11, 3යි මූල 7, 2යි මූල 11, 5යි මූල 7, 4යි මූල 7. ඔන්න එතන පොඩි ගැටලුවක් තිබුණා. ඔන්න දැන් ඒක හැදුවා. ඉක්මනට හදන්න හදලා අපි උත්තර කතා කරමු. ස්පෙනීම හොඳ නම් හැදුවා. දැන් අපිට වගේ කන්නඩි දාන පේන්නේ නැත්තම් දැන් මටත් මේක පේනවා අඩුයි. මේක පේන්නේම නැහැ. එහෙම තියෙනවා. ඔයාලගේ එහෙම නෙවෙයි. තරුණ ළමයි ආයි. ඒගොල්ලෝ මෙහෙ බැලුවොත් පේන්නේ කිලෝමීටරයක් විතර දුර නේද? මූල 11 ඒවා වෙනම සුළු කරන්න, මූල 7 ඒවා වෙනම සුළු කරන්න. නැති නේද වෙලා? හරි. එහෙනම් මෙන්න මූල 11 ඒවා. මේ තියෙනවා. 6කින් 2ක් අඩු වෙනවා. එතකොට 4යි මූල 11. මෙයා ධන 3, මෙයා ධන 4. එතකොට කොහොම ධන 7යි ඒකෙන් අඩු වෙනවා 5. එතකොට ධන 2යි මූල 7යි. 3යි 4යි 7යි 7න් 5ක් 2යි. දැන් මේ දෙකේම පොදු සාධකයේ වෙන්නේ 2. එහෙනම් 2 එළියට ගත්තා. මෙතන එනවා 2යි මූල 11 ධන මූල 7. ඉතින් ඔයාලට 10 වසර මට්ටමේදී මේ වගේ ඒවා නොදෙන්නේ මේවා දැක්කම පොඩ්ඩක් බය හිතෙනවානේ. නැතුව මේ මහා අමුතු ගණිත කර්ම ටිකක් නෑ. එනකොට දැන් මේක එහෙම කියව ගන්න ගියාම පොඩි බයක් ඇති වෙනවා නේද? හරි අවසාන එක පස්වෙනි එක. කාගෙද මේක හරි ගියේ අතර කියන්න බලන්න. හතරවෙනි ගාන කාගෙද හරි ගියේ? හරි ගියා ඇති. සමහරට ඔමිකගේ හරි ගියා කියලා තියෙනවා. මට අර එහි බලන්නයි මෙහි ලියන්නයි ගියාම වෙලා යනවා එකයි. 7යි මූල 7, 3යි මූල 7, ඍණ 2යි මූල 3. ඍණ 3යි මූල 7. තමයි ගැටලුව තියෙන්නේ. එකම જાතිය මූල 3 ඒවා මේ මම මේ රවුම් කරන්නේ මූල 3 ඒවා මේ ඕන තියෙනවා. අනිත් තුනම මූල 7 ඒවා. ඉතුරු වෙලා තියෙන්නේ ඔක්කොම මූල 7 ඒවා. දැන් ඊළඟට අපි මේ ටියුට් එකෙන් පස්සේ කතා කරන මාතෘකාව එහෙම 11 මේ පාර මේ මාර්තු විභාගෙ ලියන්න බලාපොරොත්තු වෙන දරුවන්ටත් ගොඩක් වැදගත්. දර්ශක ලඝු ගණක මට මතක විදියට ඊළඟ පාඩම හරි වැදගත්. ඒගොල්ලන්ටත් අපි ආරාධනා කරමු පන්තියට සම්බන්ධ වෙන්න කියලා. මේකට උනත් ඉන්න පුළුවන්. ඔබේ කාලය ගැන තීරණය ගන්න ඕනේ හැබැයි ඔබ. දැන් 6 වෙනි ගැටලුවේ තියෙන උන් නිබන්ධනය හැමෝටම දාලා තියෙන්නේ අවශ්‍යයට ගන්න පුළුවන්. 6 වෙනි ගැටලුවේ තියෙන්නේ සමහර ඒවා තියෙන්නේ අකිලකරණ. මේක හදනවා මේක හදනකම් කියන්නේ. අකිලකරණේ සුළු කරගෙන ඉදිරියට යන්න ඕන. එතකොට දැන් පළවෙනි එක 2යි මූල 27 තියාගෙන මේක හදන්න බෑ. ඒක කරණීයක් බවට ඉස්සෙල්ලා හරව ගන්න ඕන. ඒ කියන්නේ පුළුවන් තරම් සුළු කළා. ඊට පස්සේ මේ පැටර්න් එකට හැදෙනවා. අපි අද ඒක ගැටලුවකුත් කතා කරලම නවත්තමු. මේකේ උත්තරේ බලමු. මූල 3 8ෙන් මූල 3 2ක් අඩු වෙනවා. එතකොට 6ක් එනවා මූල 3. මෙන්න මූල 7 ඒවා 7යි, මෙන්න 3යි 10යි. නැත්තම් මෙන්න මේ දෙක එකපාර කපලා දාන්නත් පුළුවන්. ආයි හදින්න දෙයක් නැහැ නේ. එකම ගාන නෙමෙයි. ඍණ 3යි මූල 7,
ධන 3යි මූල 7. එහෙනම් මෙතන එන්නේ 7යි මූල 7. ඔක සුළු වෙන්නේ නැහැ පොදු සාධක නැහැ. එක ගානක් හදමු මේකෙන් පළවෙනි ගාන. ඔයාලා ඊටු ටික හදලා තියන්න ඊළඟ දවසේ වෙද්දි. 2යි මූල 27. මම මේ 6 වෙනි එකේ පළවෙනි ගාන හදන්නේ ඍණ 3යි මූල 3. ඔන්න දැන් එයා ඇවිල්ලා ප්‍රශ්නයක් නැහැ. එතනින් එයාට සුළු වෙන්නේ නැහැ. නමුත් මෙයා සුළු වෙනවා. හරි? ධන 4යි මූල 7. ධන 4යි මූල 7. ධන මූල 28. ඔන්න ඔහොමයි තියෙන්නේ. ධන මූල 28. ඒතකොට මේවැ සමහර ඒවා අකිල කරණි. කරණි නෙමෙයි. එතකොට මෙන්න මෙයා සුළු කරන්න පුළුවන්. මෙයාත් සුළු කරන්න පුළුවන්. එහෙනම් ඔය දෙන්න ඉස්සෙල්ලා සුළු කරගන්න ඕනේ. ඒක හොඳම දේ එකපාර පුළුවන් නම් මෙතනම සුළු කරලා ගන්න. නැත්නම් පැත්තක සුළු කරලා අපි කරණි බවට හැරෙව්වේ නේද? අකිල කරණි. ආන්නේ ක්‍රමයට මේක සුළු කරලා මෙතෙන්ට ගන්න පුළුවන්. දෙන්න අවස්ථාව විනාඩියක්. ඉක්මනට හදන්න බලන්න. මේ දෙන්න විතරයි. අනිත් ඒවා මොකොත් සුළු වීමක් නැහැ. හැබැයි මේ දෙන්න එන්නෙත් අනිවාර්යෙන් මෙන්න මෙයාලගේ. කාගෙන් හරි මූල 3ේවයි එක්ක මූල 7ේවයි මොකද්ද කියන්න බෑ හදනකම්. හදලා බලන්න. ඉක්මනට හදන්න. ඊට පස්සේ අපි පන්තිය නවත්තමු ඔය ගාන සාකච්ඡා කරලා නේද? පැය එකමාරකට වැඩි කරන්න අමාරු. 1:45 අතර තමයි සාමාන්‍යයෙන් මේ මොකද අර නිදිමත ගතියක් අමාරු ගතියක් එනවනේ. ඔයාලටත් එහෙමයි අපිටත් එහෙමයි. ඔයාලා මේ ගෙදර තියෙනව කන බොන ගමන් වැඩ කරනවා. අපි එහෙම නෙමෙයි. ඉතින් මෙතන ඇවිල්ලා නේ. ඔයාලා පේන්නේවත් නැහැ නේ අඩු ගන්න. ඉන්නවද දන්නේ. කතා කරන ඉන්න ඉතින් ඉන්නවා කියලා තේරෙනවා. සමහර අය ඉන්නවා කට හොල්ලපු නැති අය. පන්ති වුණාම බලන්න ඕනේ සද්දේ. හදලා ඉවරද පුතේ? හදලා ඉවර නම් නම කියන්නේ. අද දවසේ අවසාන ගැටලු ගොඩක් අයට සිග්නල් ප්‍රශ්න එහෙම තියෙනවා. ඉතින් මොකද කරන්නේ නේද? අන්න මම සුළු කරන විදිහත් මේ පල්ලෙහා දාලා තියෙනවා. මේ දෙන්න තමයි සුළු වෙන්නේ. ඒ සුළු කරලා මෙතෙන්ට කෙලින්ම දාලා මේ දෙපැත්තට දාලා සුළු කිරීමක් අවසානයේ තියෙනවා. හරි. ඒ අතරේ දැන් පොඩ්ඩක් අපි කතා කරමු. හදන්න පුළුවන් අපිට සාකච්ඡා කරගන්න පුළුවන්.
ඔයගලන්ට අමතර පන්ති දවසක් දාගන්න පුළුවන් ද අපිට සඳුදා එහෙම නැත්නම් අඟහරුවාදා වගේ ඔයගොල්ලෝ සමහරු ඉස්කෝලේ යනවා නේද සඳා. එතකොට දෙකමාර විතර වගේ පුළුවන් අය ඉන්නවද බැරි අය ඉන්නවද මේ කතා කරන්නේ මේ අවුරුද්ද 11 ගිය අවුරුද්ද 11 නෙමෙයි මේ අවුරුද්ද 11 දරුවෝ එක කතා කරන්නේ ඔයගලන්ට සඳුදා දෙකමාරට පන්තියකට එන්න පුළුවන්ද බැරි අය ඉන්නවද බැරි නම් බෑ කියන්න ඉතරයි සඳුදාට බෑ හරි එතකොට උදේ ඉස්කෝලේ යනවා නේද සමහර අය ඔව් සර්. ඉස්කෝලේ යනවා නේද එතකොට අඟහරුවාද දෙකමාර කොහොමද අතිරේක පන්තියක් නේ මේ වෙලාව ස්ථිර වෙලාව අතිරේක පන්තියක් දාන්න හදන්නේ මේ මොකද එහෙම දානවනේ අපි දාන්න ඕනනේ අඟහරුවාද දෙකමාර මොකද පුළුවන් සර්. බැරි අය ඉන්නවද කවුරු හරි ඒ කියන්නේ දෙසැම්බර් මාසයේ විභාගෙ ලියන අයගෙන් මේ අහන්නේ අඟහරුවාද දෙකමාරට බැරි අය ඉන්නවද කවුරුවත් අපි වැඩි වෙලා නෙවෙයි පැයක් එකමාර අතර වගේ පැයක් විතර වගේ කරමු නම් පුළුවන් වගේ තමයි තියෙන්නේ හරි එහෙනම් අපි ඒක මතක තියාගමු මම කියන්නම් අන්තිමට සංගරුවද කීයටද දෙකමාර සංගරුවද කීයටද දෙකමාර හා සර් පුළුවන් නේ ඉස්කෝලේ ගිහලා එන්න පුළුවන් හා සර් හරි එහෙනම් අපි දැන් මේ ගැටලුවට යමු මෙන්න මේක බලන්න 27 කියන එක තුන් වරක් 9 කියලා හදා ගන්න පුළුවන් මෙන්න මෙතන පොඩි ප්‍රශ්නයක් වෙනවා ඔයාලට මෙතන වැඩි කිරීමක් තියෙනවා කියලා හිතුවනම් ওই ප්‍රශ්නේ විසඳෙනවා එතකොට 9 එළියට එනවා එළියට එන්නේ කොහොමද 2 වැඩි කිරීම 3 ඕන්න ඔහම වෙලා මේ 9 එළියට එන්නේ 3 ඒක එතකොට 2 වැඩි කිරීම 3 දෙවරක් 3 එතකොට 6යි මෙතෙන්ට එන්නේ 6යි මූල 3 6යි මූල 3 එහා එකත් ඔය වගේමයි 28 ලියනවා 4 වරක් 7 කියලා එතකොට 4 මූලය 2යි 2යි මූල 7යි ඉතින් ඔබ ගැටලු ගොඩක් හැදුවට පස්සේ මේක හිතින් ගන්න පුළුවන් මට්ටමට එනවා එහෙම නැත්නම් කොහේ හරි තැනක ඒ ගැටලුවෙන් පැත්තක පුළුවන් අපිට සුළු කරලා ගන්න. එහෙනම් මෙතෙන්ට එන්නේ 2යි මූලය 7යි. ඔන්න හදපු නැති අය ඉන්නවනම් දැන් හදන්න. ඒතොර එතන විශේෂ දේ මොකද්ද? උයාගෙන කනවා. ඉස්සෙල්ලා නිකන් උයලා තියනවා අනාගෙන කන්න තියෙන දැන් උයලා අනාගෙන කන්න තියෙනවා. අන්න එහෙම වගේ දෙයක්. එහෙනම් මතක තියාගන්න පන්තිය අනිවාර්යයෙන්ම අඟහරුවා දෙන්නේ කවදද පුතේ ඒක? 11 සඳ 12 නේද? දෙකයි 30යි. ඒතකොට ඉස්කෝලේ ගිහින් එන අයට ඉස්කෝලේ ගිහින් ඇවිල්ලා කාලෙම පන්තිට ලෑස්ති වෙන්න පුළුවන්. හැබැයි ඒ වෙද්දි මේ නිබන්ධනය සම්පූර්ණයෙන්ම ඉවර කරලා තියන්න. අපි ඒකේ උත්තර සාකච්ඡා කිරීම තමයි කරන්නේ. අලුත් පාඩමක් කරන්නේ නැහැ. අලුත් පාඩම කරන්නේ ඊළඟ සෙනසුරාදා.